දැන් මේ දකින්නේ දත්ත ලැයිස්තුවක්. මේ දත්ත ලැයිස්තුවේ පැතුරුම් පත අනුව අංක 3 වෙනි අංකයේ සිට 26 අංක දක්වා අඛණ්ඩව එහෙම නැත්නම් සතත ලෙස දත්ත තියෙනවා විශ්වාස කරන්න. දැන් මෙතනදී මට අවශ්‍යතාවක් තියෙනවා ගණිතය සහ භාෂාව. ගණිතය වචන පාවිච්චි කරන පසුව ගණිතය ඊළාට භාෂාව. මෙන්න මේ කරුණු දෙක සම්බන්ධයෙන් යම් විමසීමක් කරන්න. ගණිතයට යම් ශිෂ්‍යයෙක් ලකුණු අපි හිතමු 75ට වඩා වැඩි නරන් තියෙනවා. ඒ වගේම යම් ශිෂ්‍යයෙක් භාෂාවට ලකුණු 80 වඩා දින තියෙනවා. සමහර ශිෂ්‍යයෙක් මේ විෂයන් දෙකටම මේ කියන අගයන් වැඩිපුර ලබා තියෙනවා. සමහර ශිෂ්‍යයෙක් මේ විෂයන්ගෙන් එකකටවත් මේ කියන නීති පිළිබඳව තියෙනවා. සමහර ශිෂ්‍යයෙක් මේ එකක්වත් නීති පිළිපදින්නේ නැති අගයන් ලබා තියෙනවා. මෙහෙම වෙන පුළුවන් සාමාන්‍ය දත්ත ලැයිස්තුවක. මම සෝදානම් වෙන්නේ මෙන්න මේ දත්ත ලැයිස්තුව අතර සම්බන්ධතාවක් ගොඩනගා ගන්න කතා බහක් කරන්න. මෙවැනි තීරණකට අපි කියනවා ක්‍රයිටීරියා කියලා. අපි සූදානම් වන්නේ ක්‍රයිටීරියාවක් යොදා ගන්න විෂයන් දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධවත් පුළුවන්. අපි දෙකක් ගැන කතා කරමු. විෂයන් දෙකක් සම්බන්ධයෙන් කොහොමද අපි ක්‍රයිටීරියාවක් යොදලා දත්ත පෙරා ගැනීමක් කරන්න කියන එක සාකච්ඡා කරන්න. ඉතින් මෙතනදී අපි කරන ක්‍රියාව ගැන මුලින්ම සාකච්ඡා කරමු. අපි පරිගණක යන්ත්‍රය සතුව තියෙනවා data කියන මාතෘකාව යටතේ ෆිල්ටර් සාමාන්‍ය ෆිල්ටර්. ඒකට අපි කියනවා ඔටෝ ෆිල්ටර් කියලා. ඒ හරනෝ තව වචනයක් භාවිත වෙනවා data වල ෆිල්ටර් යටතේ ඇඩ්වාන්ස් ෆිල්ටර්. අපි එහෙමනම් මෙන්න මේ ආකාරයට ක්‍රයිටීරියා එකක් යොදා ගන්නවා නම් භාවිත කරන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර්. අපිට තීරණ දෙකක් හෝ වැඩි ගණනක් කතා කරන්න වෙනවා නම්. එතකොට මෙතෙන්දී අපි මේ සඳහා මුලින්ම ක්‍රයිටීරියා දක්වන්න මෙන්න මේ දේ භාවිත කරනවා. අපි මේ තිරපත මත තව මේක ඉඩකඩ තියෙනවා. උදාහරණයක් කියන්නම්. අපේ අවශ්‍යතාව තියෙන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර්. මට මේ සඳහා භාවිත කරන්න හිත වෙනවා මෙන්න මේ වචන කීපය. name, maths, science, data, religion, ඊළඟ වචනේ language. මේ විදිහට කල්ැතු සටහන් කරගත්ත ඔබට දැක් ගන්න නැත්නම් මේ වචන ඊටකට මත වෙනවා පුළුවන් කෙනෙක් අපි යන්නේ ඉවි අතරේ මේ ආකාරයට. දැන් අපි බලමු මෙන්න මේ විදිහට අපේ මාතෘකා ටික අපි මේ ආකාරයට සටහන් කර ගන්නවා. මේ සටහන මට තියාගන්න වෙන්නේ මේ තියෙන සටහනට ඉදිරිපසින් ඉඩකඩ ඇති විදිහට. ඒ නිසා අපි මේක ABCD වගේම මෙතන අපි හිතමු උදාහරණයක් G අක්ෂරයෙන් පටන් ගන්නකොට G H I J K ආකාරයට පුතන් සකස් කරගන්න. එහෙම වෙනවද විශ්වාස කරමු. දැන් අපි මෙන්න මේ පේල් ටික ගත්තොත් උදාහරණයක් විදිහට අපි අනිවාර්යෙන් පල් පෙළින්න අවශ්‍ය නැහැ. උදාහරණයක් ගත්තොත් අපි ඉන්නේ මේ ආකාරයට දෙවෙනි පේළියේ කියමුකෝ. ඒතර මෙතන මම සටහන් කරලා තියා ගන්නවා මගේ අවශ්‍යතාව මොකක්ද වෙන්නේ? මට මේ ශිෂ්‍යයන්ගේ ලකුණු ගණිත ලකුණු 70ට වඩා වැඩි වෙන්න ඕන. ඒකම මට මේ ශිෂ්‍යයන්ගේ ලකුණු විද්‍යා භාෂාව වැඩි වෙන්න ඕන 80ට වඩා. දැන් මගේ මේ තීරණ දෙකක් තියෙනවා. ඔබ දකින්න ඕනේ මෙතනදී මම මේ ගන්නේ Excel තිරපත මතින්
අපේ සාකච්ඡාවට අවශ්‍ය කරන කොටස් පමණයි. ඒ නිසා මේ G2 කියන කෝෂයේ ඉඳලා තියෙන name කියලා ඒක ආවේ කොහොමද මෙන්න මේ name කියන කොටස අපි පිටපත් කරන්න තියෙන්නේ. මදි මහත්යන් මේක පිටපත් කරගෙන අවශ්‍ය බව. දැන් මේ ආකාරයට අපි සකස් කරගත්තට පස්සේ අපේ ආකෘතිය දැන් අපි ළඟ තියෙනවා ගණිතයේ විෂයට 70ට වඩා වැඩි හෝ භාෂාවට 80ට වඩා වැඩි. දැන් මේකට අපි කියනවා මේ කොටසට ක්‍රයිටීරියා කියලා. මෙන්න මේ කොටස අපි කියන්නේ සකස් කරන කොටසට කියන්නේ ක්‍රයිටීරියා. අපිට ක්‍රයිටීරියා එකක් තියෙනවා නැත්නම් පූර්ව නිගමනයක් තියෙනවා කරන්නේ මොකක්ද කියලා. ඊන්පසුව මේ පූර්ව නිගමනයෙන් ගත්ත තොරතුරු ටික අපි යම් ස්ථානයක ගබඩා කරගන්න ඕනේ. අපි ගබඩා කිරීම කරගනිමු ඊට වඩා යම් පහළ දුරකින්. මම ඒ නිසා මෙතන මේ ප්‍රදේශය තරමක් දුරස් කරන බව පෙන්වන්න මේ ආකාරයට ඔබත් සමග සාකච්ඡා කරනවා. ඒක දුරින් තියෙන්නේ මෙහෙම ඒ දුරෙන් තිය බව පෙන්වන්නේ මම මේ ආකාරයට සාමාන්‍යයෙන් මේ කොටස කැඩුවා පෙන්වන්න ලකුණක් කරගන්නවා මේකත් එහෙම ලකුණක් කරගන්නවා. ඊට අපි හිතමු අපි ඉන්නේ මේ ප්‍රදේශය ගත්තම මෙතන 8න් පටන් ගත්තා කියලා හිතමු. එහෙනම් 8 කියන්නේ මෙන්න මේ තියෙන තේරිය. මේ තේරිය 9 එතකොට මෙතන 10 ඔය ආකාරයට තේරිය තියෙනවා. මම මේ සාකච්ඡාවේදී කිව්වා මෙතන තියෙන විෂයන්ගේ නම් ටිකත් name කියන මාතෘකාවත් අපි පිටපත් කරගන්න ඕන කියලා. එවැනි පිටපතකට මෙතනට අවශ්‍යයි. අපි ඒන් පිටපතක් මෙතන සටහන් කරගනිමු. එතකොට නම් ඉන්නේ name maths science ළඟට religion ළඟට language ඔය ආකාරයට දැන් අපිට මෙතන තියෙන සටහන මෙන්න මේ ස්ථානයේ අපි ආදේශ කරගන්න ඕනේ. ඒ නිසා මතක් කිරීමක් කරන්නේ ඔබට අවශ්‍ය වෙන්නේ advanced filter කියන ක්‍රියාව නම්. advanced filter කියන ක්‍රියාව නම් ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ දකින්න අවස්ථා තුනේ යෙදෙන්න ඕන. මේ ආකාරයට දත්ත ලැයිස්තුවක් තියෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයට දත්ත ලැයිස්තුවේ මාතෘකා පිටපතක් තියාගන්න ඕනේ. ඒකම මේ මාතෘකා පිටපතට අදාළ වෙන විදියට ක්‍රයිටීරියා සටහන් කරගන්න ඕනේ. මේ ආකාරයට මම සාකච්ඡා කරේ ගණිත ලකුණ 70ට වැඩි වීම හෝ භාෂාවේ ලකුණ 80ට වඩා වැඩි වීම. ඊන්පස්සේ කරන දේ දල වශයෙන් කියන්නම්. පසුව අපි පරිගණක පිටපතකුත් එක්ක සාකච්ඡා කරනවා. මෙතන වෙන්නේ මේ ආකාරයට සටහන් කරලා පස්සේ අපි පරිගණකයේ තියෙන data menu හරහා වට්ටෝරුව හරහා අපි advanced filter තෝරගන්නවා. advanced filter තෝරගත්තට පස්සේ අපි පරිගණක යන්ත්‍රයේ විසින්ම බොහෝ වෙලාවට මේ කියන දත්ත කලාපය පෙන්වලා දෙයි. එහෙම පෙන්වලා දුන්නාට පස්සේ අපට පුළුවන් එහෙම පෙන්වලා දුන්නේ නැත්නම් අප සකස් කරන්න හැකියාවක් අපට ලැබෙන්න ඕනේ. ඒ ආකාරයෙන් ගත්තට පස්සේ අපෙන් අහනවා දෙවෙනි කාරණේ විදියට ඔබ තෝරා ගන්නා ක්‍රයිටීරියා එක මොකක්ද කියලා. ඒක අපට පුළුවන් මෙන්න මේ ක්‍රයිටීරියා එක මෙන්න මේ ප්‍රදේශයේ මතු කරලා පෙන්වන්න. මම ඔබට මේ වචනේ මෙහෙම වෙන් ලියලා පෙන්වුවේ එකයි මේ ප්‍රදේශය ඔක්කොම ගන්න ඕන ක්‍රයිටීරියා එකට මේ තියෙන සෙල් පහ මෙතන තියෙන සෙල් පහ මෙන්න මේ සෙල් පහ ඔබ සමහර හිතයි මේ පහේ නම් වචන ලියලා තිනවා මේවයි ලියලා නෑ නේද කියලා හිතන්න පුළුවන්. එහෙම අවස්ථාවක් නෙමෙයි. මේ ප්‍රදේශයේම අපි තෝරා ගැනීම ලක් කරනවා. ඒ නිසා ඒ ආකාර ක්‍රයිටීරියා ගන්නවා. දැන් ගත්තට පස්සේ පරිගණක යන්ත්‍රය දත්ත ප්‍රමාණය හිර කරගෙන තියෙනවා ඇඩ්වාන්ස් ෆිල්ටර් යටතේ. ක්‍රයිටීරියා එක හිර කරගෙන තියෙන ඇඩ්වාන්ස් ෆිල්ටර් යටතේ. ඉන්පසුව
මෙන්න මේ ප්‍රදේශයේ මෙතන මේ name යටතේ ගිහින් අපි name සිට මේ දකුණටත් පහළටත් අපි mouse එකේ මෙන්න මේ pointer එක යොද දකින්න මෙහෙම මේ හැඩේ අපි මේකට කියලා තියෙන්නේ free handle කියලා. මේ free handle එක භාවිත කරලා මේ ප්‍රදේශය අපට පුළුවන් දැන් අපි ඊගෙන පස්ව සාකච්ඡා කරමු. අපි මේ ආකාරයට ඉම්පසිව් කරන්නේ මේ දත්ත ටික දත්ත මෙන්න මේ ප්‍රදේශය තුල අතුරා දැමීම. ඒ අතුරද්දී අපට යම් ප්‍රදේශයක් මගේ හැරලන්න පුළුවන්. ඒ මගේ හැරලා යන්නේ අපි කරන මගේ හැරීමක් නෙමෙයි. මගේ හැර යාමකුත් නෙමෙයි. ඒවා අනවශ්‍ය නිසා ඉවත් වෙන්නේ මේ ශිෂ්‍යයන්ගෙන් යම් කෙනෙකුට ලකුණු 70ට වැඩි නම් ඔවුන් තෝරා ගන්නවා. මම උදාහරණ කියන්නම්. මේ ගණිතයේ මෙතන ඉන්න 73 කියන්නේ 70ට වැඩි. 73 අපට ලැබෙන්න ඕන. 80 කියන්නේ 70ට වැඩි. ඒත් ලැබෙන්න ඕන. ඊළාට 35 කියන්නේ 70ට වැඩි වෙන්නේ නැහැ. එතකොට අපට මේ 35 කියන්නේ 70ට වැඩි වෙන්නේ නැහැ. ඒ ගැන මම තව සුළු මොහොතකින් කතා කරනවා. ඒක මම ඉඳ තියා ගන්නවා. ඇයි එහෙම කරන්න කියලා කියන්නේ. මම මෙන්න මෙතන තියනවා මේ 70 තියෙන්නේ 70ට වැඩි නැහැ. ඒ නිසා එකක් මම කොහොම ඉතුරු කර ගන්නවා. මේ තියෙන්නේ 66ත් මේ ආකාරයට ගත්තාම සාකච්ඡාවේ පහට යන පුළුවන් අවස්ථා ගන්නවා. අපි දැන් බලමු මම කතා කරන දේ නැවත. මෙන්න මේ ශිෂ්‍යයා ලකුණු 73ක් අරගෙන තියෙනවා මේ විෂයට. මෙතන අපේ කතාවට තියෙන්නේ භාෂාවනේ. භාෂාවෙන් තියෙනවා 80ක්. එතකොට මේ ශිෂ්‍යයා තෝරා ගැනීමේ හැකියාවක් තියනවද කියන එක අපි ඉස්සර කතා කරනවා. භාවිත කරන හෝ කියන වචනයට මෙයාට 73 නිසා 70ට වැඩි. හෝ 80ට වැඩි මේකේ විෂයන් දෙකකින් එකකටවත් මේ නීතිය පිළිබඳ මෙයා මේ නීතිය විෂයන් දෙකකට පිළිබඳ නිසා මෙයා අය මේ අතරින් තෝර ගන්නවා. ඒකම මෙතන ගත්ත 81 මෙතන 80 අර නීතිය පිළිපදිනවා. මෙතන 35 මෙතන තියෙන්නේ 78. දැන් බලන්න මෙතන 35 කියන නීතිය මේකෙදි බලංගු වෙන්නේ නැහැ. 35 කියන්නේ 70ට වඩා අඩුවක් නිසා. මෙතන තියෙන 78 80ට වඩා අඩු නිසා එතනත් සලකන්න බැහැ. මෙයා මේ දෙපැත්තම අපිට හමු වෙන්නේ නැහැ. මෙතනදී මෙයා 70යි 70ට වැඩි නැහැ. ඒ නිසා එතන එයා හමු වෙන්නේ නැහැ. මේ පැත්තේ මේ අයට ලකුණු සංකේතන 89. ඒ නිසා 80 අඩු නිසා එතනත් ලකුණු ගේන්නේ නැහැ. මෙතන ගත්තොත් මෙයා 70ට වඩා අඩුයි. මෙතනදී 80ට වඩා වැඩි. ඒ නිසා මේ අය තේරෙනවා මේ අගය දෙකෙන් එකකටවත් විශාල ලකුණක් තියෙන නිසා. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ දත්ත ලැයිස්තුවෙන් යම් කිසි විෂයන් දෙකක් සම්බන්ධ කරගෙන තෝරා බේර ගැනීමක් කරන ආකාරය. ඩේටා ෆිල්ටරින් යටතේ කලින් අවස්ථාවේ සාකච්ඡා කරේ එක් දත්තයක්. දැන් මෙතනදී දත්ත දෙකක් විශේෂයෙන් කලින් අවස්ථාවේ ඔබ දකින්න ඇති ගණිතය නම් ගණිත විෂය සඳහා පමණයි. දැන් මෙතනදී අපි සාකච්ඡා කරනවා ගණිතය සහ භාෂාව. ඒ ආකාරයට අවස්ථා දෙකක් සාකච්ඡා කරන්න යන්නේ. දැන් බලමු මේ කරන ආකාරය. මේක අපි හඳුන්වන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර් කියලා. ඇඩ්වාන්ස් ෆිල්ටර්. මේ කාර්යයේදී අපිට සිදු වෙනවා අපි භාවිතා කරන ක්‍රියාව කල්ැතුව පෙන්වා දෙන්න. මම ඒ නිසා ඔබට වඩා සමීප කරන්න අවශ්‍ය නිසා මෙන්න මේ කාරණේ පැහැදිලිව පෙන්වන්න කරනවා. මට ඕනේ මේ තියෙන මාතෘකාව තවත් අවස්ථා දෙකක් කොපි කරගන්න. මම මේ ආකාරයට ඔබට කොපි කරලා පෙන්නනවා. හොඳින් බලා ගන්න.
මෙන්න මේ ක්‍රියාවන් දෙක. ඇයි මෙහෙම කළේ කියන එකත් අපි සාකච්ඡා කරමු ඊළඟට. හොඳයි. මේකදී දැන් බලමු. මම මේ විෂයන් දෙකක් ගන්න උදාහරණයක් විදිහට ගණිතයේ විෂයට ලකුණු 75ට වඩා ගත් අය. බලමු මේ සාකච්ඡා කරන ගණිතයේ විෂය 75ට වඩා වැඩියෙන් ගත්ත අය ඉන්නවද? අඩුවෙන් ගත්ත අයත් ඉන්නවද? එහෙමනම් මට මෙතෙන් තෝරගන්න වෙන්නේ 75ට වැඩියෙන් ගත්ත අය පමණයි. ඒක මම විද්‍යා ලකුණු දිහා බලලා මෙයාට කියනවා මට විද්‍යාවට තෝර දෙන්න 80ට වඩා වැඩියෙන් ලකුණු ගත්ත අය. එතකොට අපි දකිනවා මෙතන තීරණ තියෙන්නේ මේ ශිෂ්‍යයන් එක්කෝ ගණිතයට 75ට වඩා වැඩි වෙන්න ඕන නැත්නම් විද්‍යාවට 80ට වඩා වැඩි වෙන්න ඕන. දැන් මෙතන ගත්තොත් මේ ශිෂ්‍යයා ගණිතයට 75ට වැඩි විද්‍යාවට 80ට වැඩි. ඒක මේ ශිෂ්‍යයා අනිවාර්යෙන් තේරෙනවා. ඉතින් ඊළඟට මෙතන ගත්තොත් මේ 88යි මේ ගණිතයට නමුත් විද්‍යාවට ලකුණු අඩු නිසා තේරෙන්නේ මෙයා තේරෙන්නේ ගණිතයට ලකුණු 75ට වැඩි නිසා. මෙතන ගත්තොත් මෙයා ගණිතයට ලකුණු 87යි ඒ නිසා යා තේරෙනවා. ඔහම ගියාම මෙන්න මෙයා ගත්තොත් ගණිතයට ලකුණු 36යි 75ට වැඩි නෑ. නමුත් එයා විද්‍යාවට 80ට වැඩි. ඒතර මෙයා තේරෙන්නේ එන්නේ පදනම මත. ඔය විදිහට තමයි මේ අය අතර යම් පිරිසක් අපිට තෝරා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාව හඳුන්වන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර් කියලා. ඇඩ්වාන්ස් ෆිල්ටර් වලදී අපිට දත්ත ලැයිස්තුව තියෙන්න ඕනේ. මේ දත්ත ලැයිස්තුවෙන් අපි තෝරා ගැනීම කරන ක්‍රියාව. මෙන්න මේ ක්‍රියාවට අපි කියන්නේ ක්‍රයිටීරියා කියලා. මේ ක්‍රියාවට කියන්නේ අපි ක්‍රයිටීරියා කියලා කියන්නේ. ඒත් අපිට ක්‍රයිටීරියා එක අපට අවශ්‍ය වෙනවා ලියන්න. ඉන්පසු අපට උමනා වෙනවා මේ ක්‍රියාව සඳහා තෝරාගත් ප්‍රදේශය නැත්නම් තෝරාගත් දත්ත සමුදාය පෙන්눔 කරන්න අවශ්‍ය වෙනවා. දැන් මම මෙන්න මෙතෙන්දී අපි මේ තීරයේ මත ශිෂ්‍යයාගේ නම දක්වලා තියෙන සාමාන්‍ය කුඩාවට අපිට මේ ඇදලා සකස් කරගන්න ඔන්න ආකාරයට. ඉතින් කෙසේ නමුත් මේ ඔබ දකින්න මේ තීරයේ ඉඩකඩ තියෙන ආකාරය මම ඒ නිසා සමහර තැනක් පටු කරලා තියාගන්නම් අපිට ඉඩකඩ අවශ්‍ය වෙන නිසා මෙන්න මේ ස්ථානේ මම පටු කරා නම්බර් තීරුව අපිට ඒ තරම් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ නම්බර් තීරුව. ඊළඟට ඇඩ්මිෂන් නම්බර් තීරුවත් අපිට ඒ තරම් විශාලට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මට මෙන්න මේ name with initials තරමක් ලොක් කරලා ගන්න වෙනවා. ඒ නිසා මම මේ කාර්යන්ට එක් කරගත්ත ඔබත් එක්ක කලින් පාඩම් සාකච්ඡා පාවිච්චි කරලා දැන් ඔන්න අපි බලමු මෙතනදී ගණිතයට 75ට වැඩිවීම හෝ විද්‍යාවට 80ට වඩා වැඩිවීම තමයි මෙතනදී භාවිතයට ගන්න. දැන් බලමු අපි මේ ක්‍රියාව අවසන් දක්වා යන්නේ කොහොමද කියලා. අපි මේ ක්‍රියාවට යොමු වෙද්දී අපි සාමාන්‍යයෙන් මේ දත්ත ලැයිස්තුව මෙතන තියෙන ක්‍රයිටීරියා එක තේරීමේ ලැයිස්තුව මේ තියෙන්නේ තෝරාගත් ප්‍රමාණය අලවා තබන ප්‍රදේශය. මේ ප්‍රදේශ තුනෙන් පිටත අපි මේ සෙල් පොයින්ටර් එක තබා ගන්නවා වඩා හොඳයි. එසේ වීම අවශ්‍ය බව තේරුම් ගන්න. දැන් ඔන්න අපට ප්‍රධාන අපේ අවශ්‍යතාවය වෙන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර්. මම මෙතන ඇඩ්වාන්ස් කියන වචනය මෙතනින් තෝරා ගන්නවා. ඇඩ්වාන්ස් තේරුව ගමන් සාමාන්‍ය ලක්ෂණය තමයි පරිගණකයේ විසින් අපි ළඟ තියෙන දත්ත සමූහය තෝරා වෙන් කර ගැනීම. මේ වෙන් කරන තියෙන දත්ත සමූහය බලමු අපි දත්ත සමූහය හරියද කියලා අපට. මෙතන මම පහළට යනවා. පහළට යන දෙයක් ඉතිරි ගන්න නැහැ මම හිතන්නේ. તો දත්ත සමූහය ඒ ආකාරයට තියෙනවා. මේ පහළ 20 තමයි තියෙන්නේ. දත්ත සමූහය අපට දකින්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ නමින් තියෙන කොටස තියෙන්නේ. අපි එතකොට ඔබ දකීවි
අපි මේ යොදාගත්ත දත්ත ප්‍රමාණය තියෙන්නේ A4 කියන මෙන්න මෙතන පටන් ගන්නෙ A4 A4 සෙල් එකෙන් පටන් ගන්න කෝෂයෙන් පටන් ගන්න. අවසන් වෙන්නේ මෙන්න මෙතනින් මේ කෝෂය G20 බලන්න මෙන්න මෙයා තෝරන් ඉන්නවා list range කියලා ඒ කියන කලාප අපි කිව්ව කතාවේ කලාපේ $A$4 මෙන්න මෙතන A4 අවසන් වෙන්නේ මෙතන G20 G20 මේ තියෙන්නේ 32 තියලා $G$20 කියලා තියෙනවා. එහෙනම් අපට පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාව පටන් ගනිද්දිම කම්පියුටර් විසින් තෝරාගෙන තියෙනවා මේ ප්‍රදේශය. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ තෝරගෙන තියෙන නිසා. ඊළඟට අපි යන්න ඕනේ අපේ නීතිය පෙන්වුම් කරන්න. නීතිය තියෙන්නේ මෙතන අපි මේ පෙන්වුම් කරන ඇඩ්වාන්ස් ෆිල්ටර් බොක්ස් එක මෙහා පැත්තට ගනිමු. මෙහා ගන්න පැත්තකට මෙහෙන් ගන්නත් පුළුවන් අපට. අපේ දැන් ඊළඟ ක්‍රියාව වෙන්නේ මෙන්න මෙතන කොටස පෙන්වීම. මම එනම් මෙයාට කියනවා ක්‍රයිටීරියා රේන්ජ් කියන ක්ලික් කරනවා ඔසෙන්. ඒතකොට තමයි මෙතනට යොමු වෙන්නේ. මම දැන් කරන්නේ මේ ආකාරයට මම ක්‍රයිටීරියා රේන්ජ් එක ඔබට පැහැදිලි පේන ආකාරයට වෙන් කර දෙන්නයි දැන් මේ උත්සාහ ගන්නෙ. බලමු. මට රේන්ජ් එක වෙන්නේ මෙතනින් පටන් අරගෙන මෙන්න මේ ආකාරයට මේ අවස්ථා දෙක. ඒත් අපන්ට ඒ කොටස ගන්න පුළුවන්. ඒ තමයි ක්‍රයිටීරියා රේන්ජ් එක. ඊළඟට මට අවශ්‍ය වෙනවා මේ ක්‍රියාව නැවතතාවක් ඔබට ඒ කාරණේ පෙන්වුම් කරනවා. ඔන්න බලා ගන්න. මෙන්න මෙතන ඉඳලා අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ දක්වා තියෙන මාතෘකා ටිකයි මෙන්න මේ කොටස. අපිට එහෙම ගත්තා අපි භාවිතය ගනිමු. ඉන්පස්සේ අපට සිදු වෙනවා මේ නීතිය පෙන්වන්න. මෙන්න මේ මම මේ භාවිතා කරේ ඇක්ෂන් එක filter the list in place. ඒතොරේ යටතේ අපි list range එක පෙන්නුවා criteria range එක පෙන්නුවා. ඉන්පස්සෙ මට මෙතෙන්ට මම යනවා copy to another location කියන තැනට. ඊළඟ mouse එක ක්ලික් කරනවා ඔන්න copy to පැහැදිලිව මතුණා ඉවරයි. බලන්න ආපහු copy to දැන් මතුවලා නැහැ. මෙතෙන්ට ගියාම copy to මතුවෙනවා. මතුණා මේ හිස්ත අවකාශයට ගිහිල්ලා සුදු පාට කොටස ගිහලා mouse එක ක්ලික් කරනවා. එතකොට mouse එක ක්ලික් කරාම මෙතන cursor එක නවතිනවා. අපි දැන් කරන්නේ අපට ඕන ප්‍රදේශෙක මට ඕන ප්‍රදේශය තමයි මෙතනින් පටන් ගන්නවා. I7න් පටන් I මෙන්න මේකෙන් පටන් ගන්නවා. පටන් අරගෙන මේ ප්‍රදේශය පුරා මට යන්න සිද්ධ වෙනවා. මම ඒ නිසා කරන්නේ මේ ආකාරයට මේ ප්‍රදේශය બ્લોක් කරලා පෙන්නනවා. පහළට બ્લોක් කරලා පෙන්නනවා. සමහර විට මේ පෙරලා ගන්න දත්ත ප්‍රමාණය මේ කොටස ලියන්න නොහැකි නම් එයා නොහැකි කියලා කියයි. අපි ඊට පස්සේ හැකි තැනටපත් වෙමු. මේ විදිහට කරන ප්‍රමාණය මැද අපි නිසා just කියලා දෙමු. මේ අපිට තියෙන දත්ත ප්‍රමාණය මේ තියෙන්නේ මෙතන කතා කරන ක්‍රයිටීරියා කියන්නේ තෝරාගත්ත ප්‍රමාණය. ඔබට පැහැදිලිව පේනවා ඇති මෙතෙන්දී මෙයා 75ට වැඩි මෙයා 80ට වැඩි නිසා තේරිලා. මෙතන 75ට වැඩි 80ට වැඩි. මෙයා 75ට වැඩි නමුත් මෙයා 80ට වැඩි නැතිවත් 75ට වැඩි නිසා මේ වචනේ හෝ කියලා භාවිතා වෙන්නේ හෝ නිසා තෝරාගෙන තියෙනවා. මෙතනත් එහෙමයි හෝ වලින් තෝරාගෙන තියෙනවා. මෙතනදී දෙකම තියෙනවා. මේකේදී ආපහු හෝ භාවිතා කරන නිසා මේ හැමතැනම භාවිතා වෙන්නේ හෝ. ඒ වුණාට එකකවත් තියෙන නිසා තෝරගෙන සිදු වෙන බව බලන්න. දැන් මෙතන මේ 36 තියෙනවා 75ට වඩා අඩුයි. නමුත් මෙතන 80ට වඩා වැඩි 89. ඒ නිසා එතන තේරීමක් සිදු වෙනවා. ඔන්න ආකාරයට අපි සාකච්ඡා කරන සිදුවීමේ මේක හෝ මේක නිසා තෝරා ගැනීමක් සිදු වෙන බව. දැන් සමහරවිට ඔබ අතර ඉන්න දරුවෝ නම් සාමාන්‍යයෙන් යම්කිසි වයස් මට්ටමකදී විෂයකදී විෂය ධාරාවට තෝරාගැනීමේදී අසවල් විෂයට මෙසවීම හෝ අසවල් විෂයට මෙසවීම නිසා අපි මේ කණ්ඩායමට තෝරගන්නවා කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ නිර්ණායකය වෙන්නේ එකක් නෙමෙයි දෙකෙන් එකක් කියන එක. සමහර අවස්ථාවල නිර්ණායක තෝරගන්නවා දෙකම කියලා මෙතන තෝරගන්නේ
දෙකෙන් එකක්. ඒ කාරණය පැහැදිලිව තේරුම් ගන්න. ඒතර ඇඩ්වාන්ස් ෆිල්ටර් පාවිච්චි කළාම ගත්තේ හෝ කියන වචනය. නැත්තම් දෙකෙන් එකක් කියන එක. නැත්තම් එකක්වත් කියන එක. දැන් අපි එහෙමනම් ඊළඟට මේ කරුණෙන් පස්සේ සාකච්ඡා කරමු. මේකේ තවත් අවස්ථාවක් මම එසේ තෝරා ගැනීමට ඉඩකඩ අවශ්‍ය නිසා මෙතන මේ අපට ලැබුණු වගයන් මේ වෙලාවේ මම මකලා දා ගන්නවා. ඒ මගේ පහසුවට. ඇඩ්වාන්ස් ෆිල්ටර් සම්බන්ධව අපි තවත් මුහුණකින් කතා කරන මේ අවස්ථාව ගන්නේ. දැන් අපි ඇඩ්වාන්ස් ෆිල්ටර් වල උදාහරණයක් විදියට අපි කියනවා කිසියම් තෝරා ගැනීම සඳහා ගණිතයේ ලකුණු 75ට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඒකම තවත් නීතියක් කියනවා භාෂාව සඳහා අවශ්‍යයි කියලා ලකුණු 80කට වඩා වැඩි. මේකෙන්දී අපි තීරණය කරන්න ඕනේ මේ කියන දේවම ලිව්ව ආකාරය. මීට කලින් මම සාකච්ඡා කළේ මේ පෙළේ සඳහන් කරාට මේ අගේ අනික් පෙළේ සඳහන් කරේ අනිත් අගේ. ඒ කතාර අපි පාවිච්චි කරන්නේ මේ විෂය හෝ මේ විෂය කියලා. දැන් කතාරන්නේ අපි මේ ගණිත විෂය සහ භාෂා විෂය. කලින් අපි සාකච්ඡා කරේ ගණිත විෂය හෝ විද්‍යා විෂය. දැන් කරන්නේ සහ කියන වචනේ. එහෙනම් මේ ආකාරයට ඇඩ්වාන්ස් ෆිල්ටර් පාවිච්චි කරද්දී හෝ ලියන විදිහදී අපි අපේ ක්‍රයිටීරියා එක නීතිය ලිව්වේ පේලි දෙකක. ඒ කියන්නේ මේ වගේ මේ පේලිය. දැන් ලියන්නේ තනි පෙළට. ඒ තමයි විශේෂත්වය වෙන්නේ. අපි දැන් මේ යොදාගෙන සොයලා බලමු. දැන් මෙතෙන්දී අපි කියන්නේ ගණිතයට 75ට වැඩි වෙන්නත් ඕන, භාෂාවට 80ට වැඩි වෙන්නත් ඕන. මෙතෙන්දී ගණිතය 75ට වැඩි, භාෂාව 56යි. එතකොට අපිට මෙයා තෝරගන්න තේරෙන්නේ නැහැ. මොකද ගණිතයේ විෂය වැඩි වුණාට භාෂාවට වැඩි නැති නිසා. මෙතන ගණිතයට වැඩි, භාෂාවට 88ට යා තෝරන්න පුළුවන් මෙයාගේ අනුව. මෙතනත් පුළුවන් මෙතනට ගියාම 55 තියෙනවා, මෙතන 91 තියෙනවා. මේ පැත්ත 75 වුණාට මෙතන 55 නිසා තේරෙන්නේ නැහැ. 73ත් ඒ වගේ, 33ත් ඒ ආකාරයි, 57ත් ඒ වගේ. මේ විදිහට අපිට අවස්ථා කිහිපයක් තියෙනවා මේ අයගෙන් කිසියම් ගණනක් විතරක් තේරෙන. අපි එහෙමනම් දැන් සූදානම් වෙන්නේ ඇඩ්වාන්ස් ෆිල්ටර් යොදාගෙන මේ ආකාරයට මේ නීතියට ගැලපෙන්න මෙතන සිටින සංඛ්‍යා පිළිබඳව තොරතුරක් ලබා ගන්න. අපි සාමාන්‍යයෙන් මේ වැඩ ආරම්භ කරද්දී මේ තියෙන සෙල් පොයින්ටරේ නැත්නම් සක්‍රීය කුටීරයේ සක්‍රීය කෝෂය කරන්ට් සෙල් එක පැත්තකින් තියාගන්න. මම මේ ස්ථාන තියන්න. එතකොට මේ සටහන් කිසිවකට සම්බන්ධ නොවන නිසා. මම දැන් කරන්නේ ප්‍රධාන මාතෘකා අතරින් එහෙම නැත්නම් මෙනු බාර් එකට ගිහින් වට්ටෝරු තීරුවට ගිහින් data කියන වට්ටෝරුව තෝරගන්නවා. දත්ත කියන වට්ටෝරුව තෝරගන්නවා. ඔන්න තෝරාගත්තා. මෙහි තියෙනවා අපිට සොයා ගැනීමක් කරගෙන යන්න ෆිල්ටර් වල ඇඩ්වාන්ස් ෆිල්ටර්. මම එහෙනම් ඇඩ්වාන්ස් ෆිල්ටර් ගන්න යන්නේ අපි ගිය පාර වෙන්නේ data වලට ගිහින් data වල ෆිල්ටර් යටතේ තියෙන ඇඩ්වාන්ස් කියන වචනේ. අපි ඇඩ්වාන්ස් කියන එක ක්ලික් කරලා බලමු. ක්ලික් කරාම මේ ආකාරයට ලැබෙනවා. විස්තර ලැයිස්තුවක්. මේ විශේෂත්වය වෙන්නේ පරිගණකයේ විසින්ම තෝරාගෙන තියෙනවා දත්ත ලැයිස්තුව මේ ආකාරයට. එතකොට අපිට දත්ත ලැයිස්තුව තේරීම අවශ්‍යතාව මතුවෙන්නේ නැහැ. නමුත් අපට මතුවෙන දෙවෙනි මේ අපිට filter the list in place කියන කයටතේ මෙන්න මේ කාරණේ තමයි list range කියලා පෙන්නලා තියෙන එක. මෙලේ මතු කරන් තියෙන මේ සුදු පාට පසුනක හිටන විදියට. criteria range කියන එක අප පෙන්නලා නැහැ. අපි ඒ නිසා මෙතන මක් කළා ඒ අවස්ථාව උදා කරගනිමු. ඒකම කියන්න ඕනේ මේ අවස්ථාවේ තියෙන මේ list range එකත් සුදු පාටෙන් තියෙන
criteria range සුදු පාටෙන් තියෙන්නේ. නමුත් මෙතන copy to කියන එක පේන්නේ අඳුරු පාටින් ක්‍රියාත්මක නැති පාටකින්. මේක එතකොට list range එක active, criteria range එක active, copy to inactive. list range එක සක්‍රියයි, criteria range එක සක්‍රියයි, copy to අක්‍රියයි. මම දැන් එහෙමනම් මෙන්න මේ criteria range එක තියෙන දේ මකලා අපි යට පෙන්වන්න යනවා මෙන්න මේ ස්ථානයෙන් පටන් අරගෙන අපිට තියෙනවා මේ පැත්තට අගයන් ගන්න, මේ පැත්තට අගයන් ගන්න. මේ ආකාරයට අපි අපේ criteria එක පරිගණකයන්ට ලබා දෙන මෙයා බාරගත්ත criteria එක. ඊළඟට අපිට සිදු වෙනවා මේ කොටස මේ ප්‍රදේශය තුල අලවන්න. ඒකට අපි මුලින්ම copy to another location කියලා මේ පෙන්වන අවස්ථාවට යමු වෙනවා. අපි මේ බටන් හඳුන්වන්නේ option button කියලා. option button පුළුවන්කම තියෙන්නේ option button ක්‍රියාකාරී අවස්ථාවේ 2 3ක් හෝ 4ක් 5ක් තිබුණත් එක කරුණක් සඳහා නම් තියෙන්නේ වරකට පුළුවන් option button එකයි විවෘත කරන්න. ඒ නිසා මෙතන මේ දෙකක් තියෙන එකක් විවෘත කරන තුන අපට අපේ අවස්ථාව මත පදනම් වෙලා option button කියලා මේ හඳුන්වන්නේ option button දෙකක් තියෙනවා, විකල්ප බොත්තම් දෙකක් තියෙනවා. ඉතින් අපි මේ ආකාරයට තේරීම සිදු කරාම අපට ලැබුණා මේ කියන නීතිය බලමු හරිද කියලා. 75ට වැඩි අය මෙතන තියෙනවා 91, මේ පැත්ත 80 වැඩියට 88. මෙතන 75ට වැඩි, මෙතන 80ට වැඩි. 87 මෙතන 75ට වැඩි, 80ට වැඩි. මෙතන 75ට වැඩි, 80ට වැඩි. මෙතන 90ට 75ට වැඩි, 80ට වැඩි. මෙන්න මේ කියන ලක්ෂණ තියෙන අය 5 දෙනෙක් මත කරලා පෙන්නලා දෙනවා. අපිට බලමු උදාහරණ හරියද කියලා. මෙතන අපි උදාහරණ තියෙන භාෂාව. එතකොට භාෂාව ගත්තම මෙයා එන්නේ නැත්තේ 56 නිසා, ඊළඟට මෙයා ඉන්නේ නැත්තේ 55 නිසා, ඔය විදිහට සලකලා බලන්න පුළුවන් ඔබට තෝරාගෙන තියෙනවා මෙන්න මේ ආකාරයට විෂයන් දෙකටම මේ කියන නීතිය පිළිපදන අය කවුද කියලා ඉන්නේ. ඒ තමයි අපිට data filter යටතේ advanced filter වලින් සහ කියන සංයෝජනය සහිතව අරගන්න පුළුවන්කම තියෙන අවස්ථා යොමු වෙලා තියෙන ආකාරය.